ශ්‍රද්ධා බුද්ධ සම්පන්න බෞද්ධ සුපින්වත් ඔබ සැමට. සුපින්වත්නි සුවහසක් ශ්‍රාවක සිත්සතන් දහම් පිපාසයෙන් සංසිඳුවාලන බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ සූදානම පින්වත් ඔබට සත්‍ය අවබෝධයේ දොරගුළු විවර කර දීමේ අපේක්ෂාවෙන් සෑම බ්‍රහස්පතින්දා දිනයකම ඔබ වෙනුවෙන් සුසර කරන සසරින් නිවනට ධර්මදේශනා මාලාවේ අදට නියමිත දායකත්ව සද්ධර්මදේශනය සමාරම්භ කරන්නට. සුපින්වත්නි සුපුරුදු පරිදි දේශනාව පවත්වන්නට මේ පින්වත් මැදිරි පරිසරයට වැඩම කරන්නට යෙදුනා කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරය මරදන් කල්ල කරුණාගල චිත්ත විවේකාරාම යන උභය මහා විහාරාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය තපෝවනේ අරිය දජ අපේ පින්වත් ස්වාමින් වහන්සේ. ඉතින් අපි හැමදෙනාම එක්ව සාදුනාද පවත්වමින් নমස්කාර පූර්වකව උන්වහන්සේව ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. සදහවත්නි මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සඳහා අද දවසේ දායකත්වයේ ගනිමින් කටයුතු කරනවා පානදුර පදිංචි ටී.එම්. වීරවර්ධන මහතාත් එම මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස විසින්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි පින්වත් සියලු දෙනාම එක රාශි වෙලා අද දවසේ ඊටාත්ම වටිනා ශ්‍රේෂ්ඨ කුසලයක් වන ධර්ම දානමය කුසලය සිද්ධ කරන්නට සූදානම් වෙලා ඉන්නේ පානදුර පදිංචි ටී.එම්. වීරවර්ධන මහතා එම මහත්මිය සහ දරුවන් විසින් මෙහි පැමිණි අපටත් ලක්වාසී ලෝවැසි සියලු දෙනාටත් දෙවියන්ටත් ධර්ම ශ්‍රවණය කුසලය සියලු දුකින් මිදී නිර්වාණ අවබෝධයට හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අරමුණු දේශකයන්න් වහන්සේ අතුරු මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරන අතරම පතන බෝධියකින් ඉක්මනින් නිවන් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින් කැමති සියල්ලොත් මේ පින් අනුමෝදන් වී සසර දුකින් මිදේවා කියන උතුම් සිතුවිල්ල චේතනාව පෙරදරි කරගෙනයි මේ උදාර වූ පින්කමට අනුග්‍රහය දක්වන්නේ. සසරින් නිවනට බණ කියන්නේ. සසරින් නිවනට ධර්ම දේශනා කරපු තථාගතයන් වහන්සේ දේවවාදය ප්‍රතික්ෂේප කළා. අදත් ලෝකේ සමහරක් දෙනා හිතාගෙන ඉන්නවා විශ්වාස කරනවා දෙවියන් වහන්සේගේ මෙවීමක් මේක කියලා. මේ අධ්‍යාත්මික බාහිර මේ සියල්ල මේ දෙවියන් වහන්සේගේ මෙවීමක් කියන. දෙවියන් වහන්සේ තමයි මේකට මූලිකත්වය ගත්තේ කියන. හැබැයි දෙවියන් වහන්සේ මෙව්වේ කවුද කියලා අහුවොත් උත්තර දෙන්න විදියක් නැහැ. තව පිරිසක් විශ්වාස කරන් ඉන්නවා මහා බ්‍රහ්මයා විසින් නිර්මාණය කරා කියලා. මේ අධ්‍යාත්මික හා බාහිර ලෝකය. තව කෙනෙක් තාමත් විශ්වාස කරනවා පෙර කර්මෙන් සියල්ල සිද්ධ වෙනවා කියලා. නිගණ්ඨනාත පුත්තලයි. අදත් ඉන්දියාවේ තියෙනවා පෙර කර්මෙන් පුබ්බේගත කම්මවාදී. පෙර කර්මෙන් සියල්ල සිද්ධ කරනවා. තවත් සමහරක් අය අදත් විශ්වාස කරනවා කිසිම ක්‍රියාවක් නොකර ඉඳීමෙන් සදාකාලික සැනසෙල්ලක් ලැබෙනවා කියලා. තවත් සමහරක් විශ්වාස කරගෙන ඉන්නවා අහේතුක අපච්චවාදී. කිසිම හේතුවක් ප්‍රත්‍යක් නැහැ සියල්ල ඉබේ හටගන්නවා. එහෙමත් තියෙනවා. ඉතින් විවිධාකාරයේ දික්ටි විවිධාකාරයේ මත තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට 62ක් තිබ්බා. දික්ටි 62ක් තිබ්බා. ඒ 62ටම බුදුරජාන් වහන්සේ පිළිතුරු දුන්නා හේතුඵල න්‍යාය. හේතුඵලවාදී.
අපි දේශනා කරගෙන එන්නේ ඒ හේතුඵල ධම. කාංකා විතරණ විසුද්ධි. පසුගිය විසුද්ධීන් පිළිබඳව දේශනා කරා. මේ වැඩසටහන ආරම්භ කළේ 2020 ජනවාරි මාසයේ. මේ වෙනකොට අපි විසුද්ධීන් 3ක් දේශනා කරලා තියෙනවා. ධර්ම දේශනා 30 ගණනක් පමණ ඇති. දැන් දේශනා කරන්නේ හේතුඵල ධම. ତර බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරා සියල්ල හේතුන්ගෙන් හටගන්නේ. ඒ සියල්ල හේතුන්ගෙන් හටගන්න කියන ඒ න්‍යාය ඉදිරිපත් වුනහම ලෝකයට අනිත් සියලුම දර්ශන මත දිට්ටි ප්‍රතික්ෂේප වුණා. දේවාදේ ප්‍රතික්ෂේප කරන්න උනා. හැබැයි ඥානවන්තයෝ. නිර්මාණවාදයේ ප්‍රතික්ෂේප කළා. තථාගත ධම අවබෝධ කරගත්තාය. හේතුඵල ධම අවබෝධ කරගත්තාය. පුබ්බේගත කම්මවාදය ප්‍රතික්ෂේප කළා. තථාගත ධම අවබෝධ කරගත්තාය. ඉබේ හට ගන්නවා කියන කාරණයක් ප්‍රතික්ෂේප කළා. තථාගත ධම අවබෝධ කරගත්තාය. අක්‍රියවාදය එකත් ප්‍රතික්ෂේප කළා. තථාගත ධම අවබෝධ කරගත්තාය. අපටත් තාම හරියටම මේ හේතුඵල ධම අවබෝධ වුණාද? නැති නිසා මේ භවයට ආවා. පෙර භවයේ හේතු ටික හදාගත්තා. ඒකේ ඵල භුක්ති විඳින්න මේ භවයට ආවා. දැන් බණ කියන්නේත් ඒ ඵල ටිකයි, වාඩි වෙලා ඉන්නෙත් ඒ ඵල ටිකයි. විඥානයක් තියෙනවා සියලු දෙනාට. මටත් තියෙනවා. නාම රූප දෙකක් තියෙනවා. සිතක් හා සිතුවිලි තියෙනවා. සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච උපකරණ ටිකක් තියෙනවා. අභ්‍යන්තරේ. නාම රූප දෙකක් තියෙනවා. කේස් කිව්වට කේස් නෙමෙයි ඔය තියෙන සතර මහා ධාතුන්ගේ හැඩයක්. ලොම් කිව්වට ලොම් නෙමෙයි තියෙන සතර මහා ධාතුන්ගේ හැඩයක්. නිය කිව්වට නියපොතු නෙමෙයි තියෙන සතර මහා ධාතුන්ගේ හැඩයක් තියෙනවා. නාම රූප දෙකක් තියෙනවා. ආයතන හයක් තියෙනවා. මටත් තියෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත. ඒ ආයතන හයට ස්පර්ශ හයක් සිද්ධ වෙනවා. ඇහැට රූප ස්පර්ශ වෙනවා. කනට ශබ්ද ස්පර්ශ වෙනවා. තථාගත ධම කියන්නේ පේන්න තියෙන දෙයක් නොපෙනෙන දෙයක් නෙමෙයි. අන්තට මතක තියාගන්න තථාගත ධම කියන්නේ නියත වශයෙන්ම දකින්න පුළුවන් එකක්. ඒ නිසා මේකට කියන්නේ බෞද්ධ දර්ශනය. කනට ශබ්ද ස්පර්ශ වෙනවා. නාසයට ගඳ සුවඳ ස්පර්ශ වෙනවා. දිවට රස ස්පර්ශ වෙනවා. ශරීරයට සීත උෂ්ණ දෙක ස්පර්ශ වෙනවා. මනසට අරමුණු ස්පර්ශ වෙනවා. ස්පර්ශ හයක් තියෙනවා. මටත් තියෙනවා, ඔයාලටත් තියෙනවා. ඒ ස්පර්ශ හය නිසා විඳීම් හයකුත් තියෙනවා. ඇහෙන් විඳිනවා. කනෙනුත් විඳිනවා. නාසයෙන් විඳිනවා. දිවෙන් විඳිනවා. ශරීරෙනුත් විඳිනවා. මනසිනුත් විඳිනවා. විඳීම් හයක් තියෙනවා. දැන් තියෙනවා. එතකොට පෙර භවයේ සකස් කරගත්ත හේතු වල ඵල භුක්ති විඳිනවා දැන්. මොනවාද ඵල? විඥාණය, නාම රූප, ආයතන 6ක්, ස්පර්ශ 6ක්, වේදනා 6ක්. ඊට වඩා දෙයක් නැහැ. අතීත හේතුන්ගෙන් සකස් වුණා. ඒක ඉදිරිපත් කරපු තථාගතයන් වහන්සේ අවබෝධ කරගත් අය නිසා අනිත් සියලු දිට්ඨි ලෝකෙන් අයින් කරන්න උන. හැබැයි තාමත් තියෙන ওই දිට්ඨි වල එල්ලිලා. ඒවට කියන්නේ මිත්‍යා දිට්ඨි. තථාගත දහමට කියන්නේ සම්මා දිට්ඨි. එතන මේ සම්මා දිට්ඨියනොත් ඉස්සෙල්ලාම එන්නේ කම්මස්සගත සම්මා දිට්ඨි. දසවස්තුක සම්මා දිට්ඨි කියලාත් එකක් තියෙනවා. ඒක මුලින්ම තියෙන්නේ. කම්මස්සගත සම්මා දිට්ඨි. කර්මයට අනුරූපව සකස් වන බව තථාගතයන් වහන්සේ ඉදිරිපත් කරනවා. හැබැයි සියල්ල කර්මය කියන එක ප්‍රතික්ෂේප කරනවා. සියල්ල කර්මෙන් නෙමෙයි. කම්මස්සගත සම්මා දිට්ඨි. කර්මෙන් සකස් වෙච්ච දේවල් තියෙනවා. විපස්සනා සම්මා දිට්ඨි. විදර්ශනාවෙන් ඇති කරගත යුතු සම්මාදිට්ඨියක් තියෙනවා. චතුස්සත්‍ය සම්මාදිට්ඨිය. චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨිය. මෙන්න මේ දිට්ඨි තුන ඇති කරගත්තොත් අපි හරි මේ භවයේ සසරෙන් නිවනට එනම් බණ කියන්නේ. අධ්‍යාත්මික ඇස කන නාසය දිව ශරීරය පිළිබඳ පසුගිය දේශනා හේතුඵල ධමලුව පෙන්වනවා. අද දේශනා කරනවා බාහිරින් තියෙනවනේ දේවල් ටිකක්.
ඇස කියන සතර මහා ධාතුව සුද්දාෂ්ටක කලාපයට බාහිරින් ගෝචර වෙන දෙයක් තියෙනවා. හැබැයි අපි ඒකට කියන්නේ ඉර හඳ ගස් ගල් කඳු පර්වත ඇල්ල දොළ ගංගා ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම් මිල මුදල් රන් රිදී මුතු මැණික් ආදී වශයෙන් අපි නම් දාගෙන තියෙනවා. තියෙනනේ. ඇසට ගෝචර වෙනවා. ඒතර ඇස කියන්නේ සතර මහා ධාතු සුද්දාෂ්ටක කලාප. අපි ඇහැ කියන සම්මුතිය අයින් කරනවා දැන් ඈ. එයි අයින් කරන්නේ. ඇහැ කියන්නේ සම්මුති වචනයන්නේ. ප්‍රඥප්තියක්. දැන් මේ මල් වාස් එක කියන්නේ සම්මුතියක් ප්‍රඥප්තියක්. මෙතන මලුත් නැහැ වාසයකුත් නැහැ පරමාර්ථ වශයෙන් දැක්කොත්. සුද්දාෂ්ටක කලාප ටිකක් තියෙනවා. සතර මහා ධාතු පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. ඕජා කියන්නේ පැතිරීමක් තියෙනවා. සුද්දාෂ්ටක කලාප ගැන කතා කරන්නේ. මොකද මේ සම්මුති හේවත් ප්‍රඥප්තිය තුල ධර්මය වැටහෙනවා අපහසුයි. ධර්මය වටහා ගන්න අපහසුයි. පරමාර්ථයට යම ලේසි. ඒකයි පරමාර්ථයෙන් බණ කියන්නේ. සම්මුති දේශනා තියෙන පරමාර්ථ දේශනා තියෙන. සම්මුති දේශනා තුල කතා කරන්නේ පුජ්‍යලයකට වෙන දෙයක්. කෙනෙකුට වෙන දෙයක්. නමුත් බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරනනේ කෙනෙක් නැහැ කියලා. දැන් අපි ඒක හොයාගත්තා. පසුගිය දේශනාවල මොනවාද තියෙන්නේ කියලා. නාම රූප දෙකක් තියෙනවා. සිතක් හා සිතුවිලි තියෙනවා. අනිත් සියලුම ඒවා අධ්‍යාත්ම හා බාහිර අනිකුත් සියලුම දේවල් අයිති වෙන්නේ සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපයට. එන පුච්චලෙක් නෑ. සිතක් හා සිතුවිලි කියන්නේ පුච්චලියෝ නෙමෙයි. සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාප කියන්නේ පුච්චලියෝ නෙමෙයි. එහෙනම් අපි පුච්චල ප්‍රඥප්තිය අයින් කරනවා. කතා කරන්නේ නාම රූප දෙකක් ගැන. බාහිරට ඇහැට ගෝචර වෙන ධර්මතා ටිකක් තියෙනවා. ඒකට කියනවා රූප කියලා. රූප කිව්වේ සතර මහා භූතය. එහෙනම් ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම් මිල මුදල් රන් රිදී මුතු මැණික් මොනවද? අමුදරු සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපය. හරිද? හැබැයි අපිට එහෙම පේනවද? පේන්නේ. ඇයි පේන්නේ නැත්තේ? අපේ මනසේ ලැබුම් අරන් ඉන්නේ, මනසේ පළපදියම් වෙලා ඉන්නේ, මනස ස්ථාවර වෙලා ඉන්නේ ද්‍රව්‍යයන් හැටියට, දේවල් හැටියට. දික්කේව, පෙතලීව, රවුම්ේව, හතරැස්සේව, ඒ ආදී වශයෙන්. ඒ විදිහට නේද සිතේ ලැබුම් අරන් තියෙන්නේ. ඒක වැරදි. එහෙනම් නිවැරදි දේ සිතට අනුගත කරන්න ඕනේ. නිවැරදි දේ සිතට ඇතුල් කරන්න ඕනේ. නිවැරදි දේ සිතේ ස්ථාවර කරගන්න ඕනේ. එතකොට ඒ විදිහට පේනවා. එතකොට ඇහැ කියන සම්මුති වචනේ සතර මහා ධාතු හේවත් බාහිර රූප සතර මහා ධාතු. ගේ මේ දැන් මේ ශාලා මොනවා කියලා දීපන්නේ. මේකේ තියෙන සියලුම දේවල් ගත්තොත් කොටස් 4 කොටස් 8ට වෙන් කරන්න වෙන්නේ. තද ගතිය, දීර්ඝ ගතිය, උෂ්ණේ වාතය, වර්ණය, ගන්ධය, රසය, පැතිරීම. සුද්දාෂ්ටක කලාපේ. එහෙනම් ඇහැට පේන දේ ඒ සුද්දාෂ්ටක කලාපේ කොහොමද හටගත්තේ? ඒ හටගත්තේ සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපෙමයි. සීත උෂ්ණානුව පවතිනවා. සීත උෂ්ණානුව පවතිනවා. බාහිර රූප. හැබැයි අපි කමන්නේ එහෙන් දකින්න ඕනේ අපි. මොකද සම්මුතිය අපි ඉන්න ඕනේ. අපි සමාජයේ ජීවත් වෙනකොට අපි සම්මුතිය පාවිච්චි කරන්න වෙනවා. සම්මුතියෙන් බැහැර වෙන්න බෑ. හැබැයි ධර්ම මානසිකාර්ය තුල සම්මුතියෙන් බැහැර වෙන්න වෙනවා. අපිට වෙලා තියෙන්නේ සමාජයේ ජීවත් වෙනකොටත් අපි සම්මුතියවත් ප්‍රඥප්තිය තුල ඉඳගෙන ධර්මයත් හොයන්න යනවා සම්මුතිය හා ප්‍රඥප්තිය තුල. තේරෙන්නේ. එහෙනම් දැන් ඇහැ කියන්නේ සුද්දාෂ්ටක කලාපය, බාහිර රූප කියන්නේ සුද්දාෂ්ටක කලාපය. ඒතොර මේ සුද්දාෂ්ටක කලාපය මේ සුද්දාෂ්ටක කලාපයත් එක්ක සම්බන්ධ වෙනවා, ගැටෙනවා. ඇහැට රූපයක් හමු වෙනවනේ. සම්මුතියනොත් කියනවා, පරමාර්ථයනොත් කියනවා. එහෙනම් බාහිර ඇහැට පේන දේ එහෙම නැත්නම් මේ සුද්දාෂ්ටක කලාපයත් එක්ක සම්බන්ධ වෙන දේ පිළිබඳව අපි නිවැරදි අවබෝධයක් ලබා ගන්න ඕන නම් අපි ඒක දැනගන්න, දැක ගන්න ඕනේ. සතර මහා ධාතු ඒවා සුද්දාෂ්ටක කලාප හැටියට. ඒතර ඒකේ පැවැත්ම කොච්චර කාලයක්ද?
චිතක්ෂණ 17යි. බාහිර සියලුම මේ ලෝකේ යම් රූපයක් ඇද්ද? ගස්, ගල්, ඉර, හඳ, කඳු, පර්වත, ඇල්ල, දොළ, ගංගා, ගෙවල්, දොරවල්, යාන වාහන, ඉඩකඩ මේ සෑම එකම පැවැත්ම චිතක්ෂණ 17යි. චිතක්ෂණ 17යි කියන්නේ තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ ඒ බාහිර සියලුම රූප ඇති වෙලා නැති වෙනවා. දැන් ඔය කට්ටියයි කොහොමද එනම් මේ තියෙන්නේ? සීත උෂ්ණ දෙකෙන් නැවත හැදෙනවා. සීත උෂ්ණ දෙකෙන් නැවත හැදෙනවා. සකස් වෙනවා. චිතක්ෂණ 17කට වඩා ආයශයක් තියෙන කිසිම රූපයක් මේ විශ්වේ නැහැ කියන දේශනේ බුදුරජාන් වහන්සේ දේශනා කළේ. හැබැයි අපිට පේනවා තියෙන බව. අවිද්‍යාව නිසා. අපි තියනවා කියලා ගන්නවා. නෑ. ක්‍රියාවක් තියෙන. අතිශය වේගෙන් සිදුවෙන ක්‍රියාවක්. උදාහරණයක් කිව්වොත් මේ පෘථිවිය එක තැන තියෙන දෙයක්ද? නෑ. මේක ගමන් කරන දෙයක්ද නැද්ද? දොඩම් ගෙඩියක හැඩය තියෙනවා. ගමන් කරනවා. අතිශය වේගෙන් ගමන් කරන්නේ. ගමන් කරන්නේ කැරකි ගමන් කරන්නේ. වටයක් ගිහින් ඉන්නේ. දින 365යි පැය 6ක් යනවා. නේ? එහෙනම් එතන තියෙන්නේ මොකක්ද? ක්‍රියාවක්. ක්‍රියාවක් එතන තියෙන්නේ. එහෙනම් මේ සියලුම ගස් ගල් කඳු පර්වත ඇල දොළ ගංගා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් රන් රිදී මුතු මැණික් ඔය සියල්ලම තියෙන ක්‍රියාවක්ද නැද්ද? ඒ ක්‍රියාව වස්තුන් වල නෙමෙයි සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් තියෙන්නේ. එහෙනම් හේතුන්ගෙන්ද හටගත්තේ? ඔව්. මොනවාද හේතු? සතර මහා ධාතුන්ම තමයි හේතු. බාහිර දෙයට හැබැයි අධ්‍යාත්මයේ හේතු මං දේශනා කරලා තියෙනවා කර්මය හේතු කියන කාරණේ. බාහිර රූපවලට කර්මය නෙමෙයි හේතු. සතර මහා ධාතු හදන්නේ සතර මහා ධාතුන්මයි. පොළව හැදිලා තියෙන්නේ මොනවද? සතර මහා ධාතුන්. පොළවෙන් උඩට එන ඒවා හැදෙන්නේ මොනවද? ඒ සතර මහා ධාතුන්ගේම නේති හැදෙන්නේ. මෑතකදී ඇමරිකාවේ පරීක්ෂණයක් කළා හොයාගෙන තියෙනවා. මෙන්න බලන්න අධ්‍යාත්මික හා බාහිර මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාරය අවබෝධ කරගන්න ඕනේ හේතුන්ගෙන් හට ගන්න ආකාරය. අවුරුදු 40ක් වයස පුච්චලයක ආහාර ටොන් 20ක් කාලා තියෙනවා. අවුරුදු 40 නම් වයස ආහාර ටොන් 20ක් කාලා තියෙනවා. මේ ආහාර ටොන් 20ක් අපි සෑම කෙනෙක්ම කාලා තියෙන අවුරුදු 40 වෙනකොට. මේ ආහාර අපි ගන්නෙ කොහෙන්ද? ගස්වල තියෙන මල්, කොළ, ගෙඩි, මුල්, පොතු වලින් නෙමෙයිද අපි මේ ආහාර සකස් කරගන්නේ? වතුර ටික විතරයි පොළොවට වැටෙන්නේ. ඒකත් පොළොවෙන් අදින එකනේ ආපහු දෙන්නේ අපිට. එහෙනම් අපි ගන්න ආහාර සියලුම ඒවා ගස්වල තියෙන මුල්, මල්, ගෙඩි, පොතු, කොළ නෙමෙයිද? හරි. ඒතර මේ ලෝකේ ඉන්න සියලුම සත්වෝ මේ ගන්න ආහාරවල අපද්‍රව්‍ය පිට කරන්නේ කොහටද? පෘථිවියට. මහ පොළොවට. සියලුම සත්වෝ ගන්න ආහාරවල අපද්‍රව්‍ය පිට කරන්නේ පෘථිවියට. එහෙනම් මේ පෘථිවිය අර ගස් මල් කොළ ගෙඩි මුල් පොතු මේ සාරේ උරාගෙන තියනවද නැද්ද? උරාගෙන තියෙනවා. ඒතර ඒ උරාගෙන තියෙනවා වැඩෙනවා. ඒව නැවත ආහාරයට අරගෙන අපේ ශරීරයේ රූප කලාප ටික දැන් හරිද එතකොට? දැන් මොකක ක්‍රියාවක්ද තියෙන්නේ? ක්‍රියාවක් නෙමෙයිද තියෙන්නේ? අභ්‍යන්තරය තුල තියෙන ක්‍රියාවක්, බාහිර විශ්වයේ තියෙන්නේ ක්‍රියාවක් තියෙන්නේ. මොකද ඒ කොළ මල් ගෙඩි පොතු මුල් ඒවා සෙනය පාසා වැඩෙනවා. ඒවා අපි ආහාරයට අරගෙන අපේ ශරීරයේ රූප කලාප ටික හදා ගන්න. එහෙනම් අභ්‍යන්තරයේ තියෙන ක්‍රියාවක්, බාහිර තියෙන ක්‍රියාවක්. තේරෙනවද? එහෙනම් බාහිර රූප හැටියට අපි දකින්න ඕනේ සතර මහා ධාතු හැටියට. හේතුන්ගෙන් හටගත්ත හැටියට. මොනවාද හේතු? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, පෘථිවිය තියෙන්නේ. ඔය සුද්දාෂ්ටක කලාපයයි. එහෙනම් රූප වලට හේතු සුද්දාෂ්ටක කලාපයමයි. පෘථිවියේ තියෙන සුද්දාෂ්ටක කලාපය අර ගස්වැල්, කොළ මල්, ගෙඩි, පොතු සකස් කරනවා. කනට ඇහෙන ශබ්ද
ශබ්ද මොනවාද හැදලා තියෙන්නේ? හේතුන්ගෙන් හැදලා තියෙන්නේ. ඒ සතර මහා ධාතුන්ගෙන්. අපි ශබ්දයක් හැටියට ගන්න. සතර මහා ධාතුන්ගේ ක්‍රියාව තමයි අපිට ඇහෙන්නේ. හැබැයි අපි හිතනවා ශබ්දයක් ඇහෙන්නේ කියලා. නෑ. සතර මහා ධාතුව සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවය තමයි අපිට ඇහෙන්නේ. කනට ගෝචර වෙන්නේ. නාසයට ගෝචර වෙන්නේ ගඳ සුවඳ. ඒ කියනවා රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන, ආරම්මන 6යි. ඒතකොට නාසයට ගෝචර වෙන්නේ ගඳ සුවඳ. හැබැයි අපි ගඳ සුවඳක් හැටියට අරගන්න පුරුදු වෙලා තියෙනවා. හැබැයි එතන තියෙන්නේ සුද්දාෂ්ටක කලාපයයි හේතුන්ගෙන් හටගත්තේ. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් එතන තියෙන්නේ. හේතුන්ගෙන් හටගත්. අපි ඒක දකින්නේ අපි කියන ආස්වදයි. වැරදි දැක්ම. නිවැරදි දැක්ම නම් ගඳ සුවඳ සකස් වෙලා තියෙන සතර මහා ධාතුන්ගෙන් ඒකේ අඩු වැඩි සකස් කරන්නේ ඒක පටන් ගන්නම සකස් කරන්නේ සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපේ. ආහාරය සකස් කරලා තියෙන්නේ ඒ සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපේ. සීතෝෂ්ණ දෙක සකස් කරලා තියෙන්නේ ඒ සතර මහා ධාතුන්ගෙන්. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් තියෙනවා. යම් වෙලාවට සීතලයි යම් වෙලාවට රස්නේ. ඍතු වෙනස් කරනවා. එතන තියෙන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. පැහැදිලිද කියන එක. එතකොට හේතුන්ගෙන් නෙමෙයිද හටගන්නේ? එහෙනම් බාහිර ඇහැට පේන රූපයත්, කනට ඇහෙන ශබ්දයත්, නාසයට දැනෙන ගන්ධ සුවඳත්, දිවට දැනෙන රසයත්, ශරීරයට දැනෙන පහසත් හේතුන්ගෙන්ද හටගත්තේ නැද්ද? හේතුන්ගෙන් හටගත්තේ. හොඳයි. අපි දැන් යනවා නාම ධර්මයන් හටගන්න හේතු හැටි. දැන් රූප ධර්මයන් හටගන්න, අධ්‍යාත්මික රූප ධර්මයන් හටගන්න හේතු පසුගිය දේශනාවල තියෙනවා. දැන් අද කියනවා නාම ධර්මයන් හටගන්න හේතු. නාම ධර්මයන් කියන්නේ විඳීම වේදනාව නාම ධර්මයක්. සංඥාව නාම ධර්මයක්. සංස්කාර කියන්නේ කුසල සිතුවිලි අකුසල සිතුවිලි නාම ධර්ම. විඥානය කියන්නේ නාම ධර්මයක්. අපි බලමු මේ විඥානය කියන නාම ධර්මය කොහොමද හටගන්නේ කියලා. හේතුන්ගෙන් හටගන්නවද නැද්ද කියලා. හොඳයි. අපිට දැන් ඇහක් තියෙනවනේ. ඇහැට ගෝචර වෙන්නේ මොනවද? බාහිර රූපයක්. මේ ඇහැට බාහිර රූපයක් ගෝචර වුණාම සිතක් හැදෙනවද නැද්ද? එතකොට ඒක හේතුඵල න්‍යායද මම දකින න්‍යායද? නිවැරදි න්‍යාය මොකක්ද? ඉතින් ඔය තේරෙන්නේ හොඳට. තථාගත ධර්ම තමයි තේරෙන්නේ. එතකොට මේක ඇතුලේ දකින කෙනෙක් ඉන්නවද? බලන කෙනෙක් ඉන්නවද? පෙනෙන කෙනෙක් ඉන්නවද? එහෙම නැත්නම් මේ ඇස නැමැති සතර මහා ධාතුන්ට අර බාහිර මම පෙන්වුවා දැන් බාහිර රූප කියන්නේ සතර මහා ධාතු. ඒ සතර මහා ධාතු මේ සතර මහා ධාතුන් එක්ක සම්බන්ධ වීම නිසා දෙකේම නැති දෙයක් එනවද? එතකොට හේතුඵලද? අවබෝධ කරගන්න අපහසු නෑ නේද? එහෙනම් ඊට පස්සේ මම බලනවා කියන්න බෑ නේද? බලනවා කිව්වොත් වැරදි නේ. මට පෙනෙනවා කිව්වොත්. හැබැයි සම්මුතියේදී එහෙම කතා කරන්නේ. මම දැක්කා කියන්නේ. එහෙම නැත්නම් මේ හේතුඵල ධර්මය අනුව මේ විඥානයක් හටගත්තා කියලා ඔක සමාජයේ කියන්න ගත්තොත් එහෙම ලොකු අවුලක් වෙනවා. එහෙම ජීවත් වෙන්න බෑ. හැබැයි ධර්ම මානසිකාරය කියන්නේ එකක්. සමාජයේ සම්මුතියෙන් ජීවත් වෙනවා කියන්නේ එකක්. සම්මුතිය ජීවත් වෙන්නේ. ධර්මය ධර්ම මානසිකාරයේ පවත්තන්ට. ඒ සත්‍ය අවබෝධ වෙන පිණිස. ධර්ම මානසිකාරය තුළ සත්‍ය අවබෝධ වෙනවා. එහෙනම් දැන් පැහැදිලිද කියන එක. මේ සතර මහා ධාතු. බාහිර රූප සතර මහා ධාතු. ඒතර සතර මහා ධාතු කොටස් දෙකක් නෙමෙයිද මේකට සම්බන්ධ වෙන්නේ. චක්කු සම්පස්ස ස්පර්ශ වෙනවා ඇහැට. ඒතර දෙකේම නැති දෙයක් නේ දෙන්නේ. චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං. මහණෙනි ඇසයි රූපයයි නිසා සිතක් හැදෙනවා චක්කු විඥානය සකස් වෙනවා. එහෙම නැතුව බලන කෙනෙක් ඉන්නවද, පෙනෙන කෙනෙක් ඉන්නවද, දකින කෙනෙක් ඉන්නවද? නැත. එතකොට සත්පුජ්‍යල සංඥාව අයින් වෙනව නේද? අපිට මූලිකව ඇති කරගන්න ඕනේ ධර්මතාවයයි. එයි අපේ මනස හිර වෙලා තියෙනවා. අපේ මනස පැටලිලා තියෙනවා සත්‍යය කියන ප්‍රඥප්තිය තුල, සම්මුතිය තුල. දැන් පැහැදිලිද? එතකොට
ඇසයි මේ සතර මහා ධාතු බාහිර සතර මහා ධාතු නිසා ඒ දෙකේම නැති දෙයක් එන්නේ කියලා. ඒ දෙකේම නැති දෙයක් එන්නේ. ඇහි සිත් නැහැ. ඇහි සිත් තියනවද? නැහැ. බාහිර සතර මහා ධාතුන්ගේ සිත් තියනවද? ඒත් නැහැ. හැබැයි දෙකේම නැති දෙයක් එනවා. එනවනේ. ඒතර ඒක හේතුඵලද? දැන් පැහැදිලිද බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු ওই න්‍යායයට කියන්නේ ආර්ය න්‍යාය. උතුම් ශ්‍රේෂ්ඨ නිවැරදි. එහෙනම් ආයි ඊට පස්සේ කියන්න එපා. ඊට පස්සේ හිතන්නත් එපා. බලන කෙනෙක් මේකේ ඉන්නවා, පෙනෙන කෙනෙක් මේකේ ඉන්නවා, දකින කෙනෙක් මේකේ ඉන්නවා කියලා සම්මුතියෙන් කතා කරන්න ධර්ම මානසිකාර්යය තුළ දකින්න හේතුඵල. ඒ නිවැරදි දර්ශනයයි සම්මාදිට්ඨි. තේරුණාද? ඒ සම්මාදිට්ඨිය කියන්නේ විපස්සනා සම්මාදිට්ඨිය. හේතුඵල දර්ශනය යම් කිසි කෙනෙකුට තියෙනවා නම් ඒ දර්ශනයට කියන්නේ විපස්සනා සම්මාදිට්ඨිය. දැන් කම්මස්සගත සම්මාදිට්ඨියත් උතන්ට එනවා. දැන් චතුස්සත්‍ය සම්මාදිට්ඨියක් තියෙනවා. අවසානයේ පෙන්නනවා චතුස්සත්‍ය සම්මාදිට්ඨිය. දැන් කම්මස්සගත සම්මාදිට්ඨිය. ඒ කියන්නේ කර්මයට අනුරූපව තමයි මේක සිද්ධ වෙන්නේ කියලා නිවැරදිව නුවණින් දැනගන්නවා, දැක ගන්නවා. ඒකට කියනවා කම්මස්සගත සම්මාදිට්ඨිය. හොඳයි. දැන් ඇහැ කර්මයෙන් සකස් වෙච්ච එකක් නේ. හැබැයි බාහිර රූප කර්මයෙන් නෙමෙයි. ඒ බාහිර රූපේ ඇසේ ගැටෙනවත් එක්කම හැදෙන සිත නම් කර්මයට අයිති එකක්. ඒ කොහොමද ඒක තේරුම් ගන්නේ? දැන් දුප්පත් අසරණ මිනිස්සු දැකලා තියෙනවා. අතු පෙළවල් වල ඉන්නවා, මැටි ගෙවල් වල ඉන්නවා, ඉටි රෙදි වලින් වට කරගෙන, ඉටි රෙදි වලින් වහලයක්ම ගහගෙන ඉන්නවා. එහෙම ඉන්න අය දැකලා තියෙනවද? ඔව්. එතකොට එයාලගේ නිවෙස් වල තියෙනවා ඇහැට පෙනෙන රූප. තියෙනවනේ. ඒ උපකරණ බොහොම දුර්වර්ණ ඒවා. පරණ ඒවා, කැඩිච්ච ඒවා, බිදිච්ච ඒවා, paludu වෙච්ච ඒවා. නෙමෙයිද තියෙන්නේ? ඔව්. එතකොට එයාලගේ ඇහැටත් ඒ රූපයක් ගෝචර වෙනවා. ඒ අනුව එයාලට සිතක් හැදෙනවද? හැදෙනවා. හැබැයි ඒ සිත හීනයි. ඒ සිත හීනයි. දැන් මධ්‍යම පැලැන්තේ ඉන්න අයටත් ඇහක් තියෙනවා. මේ සතර මහා ධාතු. එයාලගේ ගෙදර තියෙනවා සාමාන්‍ය මට්ටමේ උපකරණ ටික. හොඳ ඒවා සාමාන්‍ය ඒවා තියෙනවා උපකරණ. එතකොට මේ සතර මහා ධාතු ඒ සතර මහා ධාතුන් එක්ක ගැටෙනකොටත් එයාලට සිතක් හැදෙනවා. ඒතකොට ඒ සිත හැදුනේ ඒ ප්‍රත්‍යයට අනුරූපවද? ප්‍රත්‍ය කියන්නේ උපකාර. ද්‍රව්‍ය ටික ප්‍රත්‍ය කියනවා. ඒතකොට ඒ ප්‍රත්‍යයට අනුරූපවද ඒ සිත හැදුනේ? ඔව්. දැන් සිටු මැදුරු රජ මාලිගාවල් වල මහා මන්දිරවල ඉන්න අයගේ නිවෙස් වල තියෙන උපකරණ කොහොමද? එයාලා දකින දේවල් කොහොමද? අතිශය ප්‍රණීතද? ප්‍රණීතයි. එතකොට මේ එහෙනම් ඇහැ බාහිර රූප නිසා හැදෙන සිත තුන් ආකාරද? තුන් ආකාරයකට හැදුවේ කවුද? කර්මය විසින්. අර හීන තත්ත්වයටපත් කරේ. අර කැඩිච්ච, බිඳිච්ච, paludu වෙච්ච, දුර්වර්ණ වෙච්ච උපකරණ ටික දැකලත් එයාට සිතක් හැදෙනවා. මධ්‍යම පැලැන්තියේ ඉන්න දැන් ඔයාලා වගේ අයටත් ඔයාලගේ නිවෙස් වල තියෙන දේවල් දැකලා සිත් හැදෙනවා. අර උසස් මාලිගාවල් වල ඉන්න අයට හැදෙන ඒ සිත අතිශය ප්‍රණීතයි නේද? ඔය සැප කියලා හොයන්නේ ඕකනේ හොයන්නේ. එතකොට දැන් මේ තුන් ආකාරයකටම විඥානය හට ගන්නවද? ඒ හටගත්ත හේතුන්ගෙන්ද? රූපේ නාමයට ප්‍රත්‍යය. රූපේ නාමයට ප්‍රත්‍යය. රූප ඇස ගෝචර වෙන දේ රූප. රූප දෙකක් එකතු වෙලා නාමයක් හැදුවද නැද්ද? ඒ හැදුව නාමේ තුන් ආකාරද? හීන, මධ්‍යම, ප්‍රණීත. ඒතර තුන් ආකාරයකට බෙදුවේ කවුද? කර්මය විසින්. ඒතර කර්මය විසින් හැදුවේ පුජ්‍යලයක්ද? නෑ. මේකත් සතර මහා ධාතු. එයාට පෙනෙන ආකාරයට සකස් කරලා දුන්න උපකරණත් සතර මහා ධාතු. සතර මහා ධාතු දෙකක් එකට සම්බන්ධ කළා ඒ අනුව සිතක් හදලා දුන්නා. ප්‍රත්‍යයට අනුරූප ඵල උපදිනවා. ප්‍රත්‍ය කිව්වේ උපකාරය. උපකාරයට අනුව නෙමෙයිද සිත හැදුනේ? එහෙනම් හේතුඵලද? හේතුන්ගෙන්ද හැදුනේ? හොඳයි. එහෙනම් කම්මස්සකත සම්මාදිට්ඨිය.
කර්මයට අනුරූපයි මම මේ සිත හැදුවේ. මේ විඥානේ චක්කු විඥානය හැදුවේ. හැදුනා නම් චක්කු විඥානය කර්මයට අනුරූපයි. ඒතර සතර මහා ධාතු හා ඒ දෙක නිසා හටගත්තු සිත දැක්කනම් විපස්සනා සම්මාදිට්ඨිය. තේරෙනවද? දැන් චතුරාර්ය සත්‍යයක් කියනවා. විඥාණය බැසගෙන ඉන්නේ රූපේ. මේ රූපේ නැත්තම් විඥාණය ගන්න බෑනේ. කියන්නේ මේ ශරීරය සතර මහා ධාතු නැත්තම් ඒ විඥාණය දකින්න බෑ මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව නැත්තම්. දැන් මැරිච්ච මනුස්සයට පේනවද? නෑනේ. එහෙනම් මේ ශරීරයනේ එකට මූලික උනේ නේ. එතකොට විඥාණය බැසගෙන ඉන්නේ කොහෙද? ශරීරය තුනේ. හෘදේ වස්තු ඇසුරු කරගෙනනේ මේ විඥාණය හටගන්නේ මූලික කරගෙන හටගන්නේ. එහෙනම් නාම රූප දෙක නෙමෙයි එතන ක්‍රියාව වෙන්නේ. ක්‍රියාව. ඒ කියන්නේ සිත ක්‍රියාත්මක වෙනවා. ශරීරයේ ක්‍රියාවක් තියෙනවා. ඒතර නාම රූප දෙකද ක්‍රියාත්මක වෙන්නේ. නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තා. නාම රූපච්ඡ සලආයතන. නාම රූප දෙකේ ක්‍රියාවක් තියෙනවද? නියත වශයෙන්ම ආයතන හයක් පහළ වෙනවා. ඒ නිසා නාම රූපච්ඡ සලආයතන. සලආයතන පච්චය පස්ස. ස්පර්ශය. ඇට රූප ස්පර්ශ වෙන්නේ. සලආයතන පච්චය පස්ස. ප්‍රත්‍ය වෙන උපකාර වෙනවා ආයතන ස්පර්ශයට. පස්සපච්චය වේදනා. විඳිනවනේ. වේදනා විඳිනවා. වේදනා පච්චය තණ්හා. ඇලෙනවා ඒකට. ඒ විඥාණයට ඇලෙනවා. වේදනා පච්චය තණ්හා. තණ්හා පච්චය උපාදාන පච්චය භව. ආය කර්ම හදන උපාදානයේ තියෙනවා නම් ආය කර්ම හදන. භව පච්චය ජාති පහල කරනවා. ජාති පච්චය දැන් විඥාන උපදවන්න ගිහිල්ලා කොහෙටද ගිහින් දැම්මේ? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. දැන් මොනවද හම්බුනේ? දැන් නැද්ද ජරා මරණ? ශෝක නැද්ද? කනගාටු නැද්ද? හැඬීම් නැද්ද? වැළපීම් නැද්ද? කායික දුක් නැද්ද? මානසික දොම්නස් නැද්ද? ප්‍රියයන්ගෙන් වෙන්වීම නැද්ද? අප්‍රියයන් එක්ක එකතු වීම නැද්ද? කැමති දේවල් නොලැබීම නැද්ද? අකමැති දේවල් ලැබීම නැද්ද? දැන් අර විඥාණයට ඇලුම් කරන්න ගිහිල්ලා මොනවද හදාගත්තේ? දුක් ගොඩක් උරුම කරගත්තා. ඒක සත්‍යයක්ද අසත්‍යයක්ද? ඒකනේ දුක්ඛාර සත්‍ය. දැන් හරිද? ඒ තමයි දුක්ඛාර සත්‍ය. දැන් ඕන තරම් විඥාන හදන්න ගිහින් නවත්තන්න එතන. හදන්න ඕන තරම් විඥාන. හදන තාක්කල් ගිහිල්ලා දාන්නේ පටිච්ච සමුප්පාදය තුල තියෙනවා තථාගත ධම. හේතුඵල ධම. ඒකට කියන්නේ ආර්ය න්‍යාය. චතුරාර්ය සත්‍ය තියෙන්නේ තෝකේ. පටිච්ච සමුප්පාදයම අවබෝධ කරන්න. හොඳයි. දැන් නාම රූප දෙකනේ. දැන් විඥානය බැසගෙන ඉන්නේ රූපේනේ. දැන් නාම රූප දෙක හැදුවේ මොන හේතුවද? විඥානපච්චය නාම රූප. ප්‍රතිසන්දි විඥානයේනේ නාම රූප දෙකට ප්‍රත්‍ය උනේ. ප්‍රතිසන්දි විඥානය යුක්තාණුවේ බැස්සේ නැත්තම් නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගන්නෙ නැහැ. ඒතර ප්‍රතිසන්දි විඥාණයට හේතු මොකද? සංකාරපච්චය විඥාන. පෙර භවයේ සංස්කාර හැදුවා. ඒතර සංස්කාර කියන්නේ කුසල සංස්කාර, කුසල සිතුවිලි, අකුසල සිතුවිලි, කුසල කර්ම, අකුසල කර්ම. ඒයින් එකක් නේ අරගත්තේ. හරිද? ඒතර ඒ අනුවනේ අර විඥාණය තුන් ආකාරයකට බෙදලා දුන්නේ. පෙර කරපු කර්ම අනුවයි. තේරෙනවද? එහෙනම් සංස්කාරයන්ට හේතු අවිජ්ජාපච්ච සංඛාරා. මේ පටිච්ච සමුප්පාදයම අවබෝධ කරගන්න උත්සාහ ගන්න. මේක තුල තියෙන සියල්ල. අවිජ්ජාපච්ච අවිද්‍යාව යට තියෙනවා. දැන් අවිද්‍යාව කියන්නේ මොකද්ද? දුක්ඛ අඥාන. දුක දන්නේ. ඇයි? අර ජරා මරණ දුකයි කියලා තාම තේරෙන්නේ නැහැ. දුක්ඛ අඥාන. දුක සමුදය අඥාන. හේතුව තාම තේරෙන්නේ නැහැ මොකද්ද කියන එක. චන්දරාගයයි කියන එක හේතුව තාම තේරෙන්නේ නැහැ. දුක්ඛ නිරෝධය අඥාන. හේතු අයින් කළොත් අර දුක් ටික වැටෙනවා කියලා තේරෙන්නේ නැහැ. නිරෝධයවත් නිවන කියලා තේරුන්නේ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං. ඒ දුක් නැති කරන මාර්ගය පිළිවෙත ප්‍රතිපදාව තාම වැටහුණේ නැහැ. උබ්බන්තේ අඥාන. පෙර භවය පිළිබඳව තාම වැටහුණේ නැහැ.
අපරන්තේ අඥානං අනාගත භවය පිළිබඳව තාම වැටහුණෙත් නැහැ. පුබ්බන්තේ අපරන්තේ අඥානං පටිච්ච සමුප්පාද ධම්මේ අඥානං අවිද්‍යාව. ඔන්න අවිද්‍යාව. දැන් එතකොට පෙර භවයේ සංස්කාර හැදපු නිසා ඒයින් එකක් අරගෙන තණ්හාවත් එක්ක පැටලිලා තියෙන කර්ම විඥානය. තණ්හාවත් එක්ක පැටලෙන්නේ මොකද්ද? කර්ම විඥානය. කර්ම විඥානය කියන්නේ මොකක්ද? බලවත් වෙච්ච සිත. කර්ම විඥානය කියන්නේ බලවත් වෙච්ච සිත. දැන් ඇහැයි රූපයයි නිසා විඥානය හටගත්තානේ. ඕක අපි කර්ම විඥානයක් කරගන්නව නේද? කොහොමද? ඔකට ඇලිලා ඉන්නේ. ඔකට චන්දරාගය තියෙනවද නැද්ද? තියෙනවා. ඇහැට චන්දරාගය තියෙනවා, බාහිර රූපයට චන්දරාගය තියෙනවා. ඒක ඒ දෙක නිසා හැදෙන සිතටත් චන්දරාගය තියෙනවා. චන්දරාගය තියෙනවා නම් යට අවිද්‍යාව තියෙනවා. එහෙනම් අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්නේ මොකද්ද? චන්දරාගය හෙවත් තණ්හාව. අවිද්‍යා තණ්හා දෙක එකට හටගන්න. එහෙනම් දැන් අයින් කරන්න ඕනේ මොකද්ද? චන්දරාගය කියන්නේ තෘෂ්ණාව කියන්නේ සමුදාය සත්‍ය. සමුදාය සත්‍ය. ඒතකොට සමුදාය සත්‍ය බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ පවත්විය යුතු දෙයක් හැටියටද අයින් කළ යුතු දෙයක් හැටියටද චන්දරාගය හෙවත් තණ්හාව. ඉවත් කළ යුතු දෙයක්. මහණෙනි මේ ලෝකයේ සියලුම සත්‍යයන්ට උපකාර පිණිස පවතින ධර්මතා දෙකයි. සතිය හා යෝනිසෝ මනසිකාරයයි. දියුණු කරගත් යුත්තේ ධර්මතා දෙකයි, සමතයයි විපස්සනාවයි. මනාව අවබෝධ කරගන්න තියෙන ධර්මතා දෙකයි, නාමයයි රූපයයි. වෙන ලෝකේ දෙයක් නෑ අවබෝධ කරන්න. ඉවත් කරන්න තියෙන මහණෙනි ධර්මතා දෙකයි, අවිද්‍යාවයි තණ්හාවයි. එතනින් සියල්ල ඉවරයි. එහෙනම් චන්දරාගය හේවත් තෘෂ්ණාව කියන්නේ හේතුවයි, මූල හේතුවයි. දැන් මොකේටද චන්දරාගය? චක්ක විඥාණයට. ඒකනේ රූපවාහිනිය ඉස්සරහා වාඩි වෙලා ඇති තරම් බලන්න. විදුලිය විසන්දි වෙච්ච ගමන් විදුලි මණ්ඩලෙට බයිනවා. ඇයි? අර විඥානේ උපදව ගන්න විදියක් නැහැ. ඔව්ද නැත්? ඒ විඥාණයට ප්‍රියයිද? කැමතියිද? විඥාණයට සිත ඇලිලා ඒ චන්දරාගයයි. චන්දරාගය තියෙනවා නම් අවිද්‍යාව දැන් මොකද කරන්නේ නා? චක්කු විඥාණයට තියෙන චන්දරාගය අයින් කරනවද? ටීවී එක ගිහින් විසිකලා දායි කොහට හරි. ආයි ඕන වෙන්නේ. රාතන් වහන්සේත් රූප බැලලා සතුටු වුණාද? හා? දිත්තේ මත. දැක්කනම්? දැක්කා විතර එතනින් සිත අයින් කළා. දැන් අපිට මොකද වෙලා තියෙන්නේ? ඔය විඥාන හොයන්න ගිහිල්ලා මම දැන් පෙන්නන්න වෙච්චදී. තරුණ කාලේ මතකයි. ඉස්සෙල්ලාම දැක්කා. දැන් ඔය විවාහ කරගෙන ඉන්න නෝනව. ඉස්සෙල්ලාම දැක්කයි. දැක්ක ගමන් මොකක්ද උනේ? දැක්ක ගමන් සතුටක් ඇති වුණා. ලස්සනයි. හොඳයි. දැන් කල්පනා කරේ නැද්ද මෙයා කොහෙද ඉන්නේ? මෙයා මොකද්ද කරන රස්සාව? කාගේ කවුද? මෙයාගේ වයස කීයද? මෙයා රැකියාවක් කරනවද? මෙයා වැටුපක් ලබනවද? මෙයාගේ සහෝදර සහෝදරයන් කොහොමද? දෙමව්පියෝ කවුද? තියෙන ඉඩකඩම් මොනවද? දේපල වස්තු මොනවද? කියලා කල්පනා කෙරුවා, හොයා බැලුවද නැද්ද? හෙව්වද නැද්ද? කල්පනා කෙරුවා, හොයා බැලුවනේ. ඒකට කියන්නේ විතක්ක ਵਿਚාර. විතර්ක කියන්නේ කල්පනා කරනවා, ਵਿਚාර කියන්නේ සොයා බලනවා. දැන් ওই විතර්ක ਵਿਚාර දෙකෙන් නේද අර විඥානය බලවත් උනේ. ඉස්සලාම දැක්කා විතරයි. දැන් දැක්කට පස්සේ මොකද උනේ? දැන් ඊට පස්සේ දැන් කතා කරලා බලන්න ඕනේ. එහෙම නැත්නම් යනවා ගෙදරටම. කෙලින්ම යනවා ගෙදරට. නැද්ද? ඔව්. ගිහිලා කෙලින්ම කතා කරනවා. ඉතින් එහෙම බැරි නම් මොකක් හරි බයිසිකලයක් හරි මොකක් හරි අරගෙන වටේ යනවා. එහෙම ගියේ නැද්ද? එහෙම උනේ නැද්ද? දැන් විතර්ක ਵਿਚාර දෙකෙන් අර චක්කු විඥානය බලවත් කරාද නැද්ද? ඊට පස්සේ නොදක ඉන්නත් බැරි වුණා නේද? ඊට පස්සේ ගෙදරටම එක්කාවේ නැද්ද? දැන් මොකක්ද වෙලා තියෙන්නේ?
චන්දරාගයද නැද්ද? දැකපු ගාම අනිත් පැත්ත හැරලා ගියා නම් මොකද වෙන්නේ? අර විඥානේ බලවත් වෙනවද? බලවත් වෙච්ච විඥානේ කර්ම විඥානයයි. දැන් කර්ම හැදුවා. ලෝභ චේතනා. හවුද නැද්ද? තේරෙනවද මං කියන්නේ? එහෙනම් චක්ක විඥාණයට තියෙන චන්දරාගය දැන් අයින් කරන්න. ඇසයි රූපයයි නිසා හටගන්න සිතක් තියෙන්නේ එතන. ඇසයි රූපයයි නැත්තම් ඒ සිත හදන්න බෑ. පිළිගන්නවද? එහෙනම් හේතුඵලද තියෙන්නේ? හොඳයි හේතු අයින් කරවා. හේතු අයින් කළොත් ඒ කියන්නේ චන්දරාගය, හැට තියෙන චන්දරාගය අයින් කරා. එතකොට නාමයට ප්‍රත්‍ය වෙන්නේ. චන්දරාගය කියන්නේ නාම ධර්මයක්. අවිද්‍යාව කියන්නේත් නාම ධර්මයක්. චන්දරාගය කියන්නේ සිතුවිල්ලක්. අවිද්‍යාව කියන්නේ සිතුවිල්ලක්. ඒ චන්දරාගය නැමැති නාම ධර්මයේවත් ඒ සිතුවිල්ල, අවිද්‍යාව නැමැති නාම ධර්මයේවත් ඒ සිතුවිල්ලට ප්‍රත්‍ය වෙන්නේ නැත්නම් අවිද්‍යාව එතනින් ඉවරයි. අවිද්‍යාව නැමැති නාම ධර්මයේ සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙන්නේ චන්දරාගය තියෙනකම්. චන්දරාගය නැමැති සිතුවිල්ල පවත්නවද? ඒ සිතුවිල්ල අවිද්‍යාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙනවා. අවිද්‍යාව නැමැති නාම ධර්මය සංස්කාර නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙනවා. එහෙනම් මූල හේතුව මොකද්ද? චන්දරාගය. චන්දරාගය කියන්නේ මොකද්ද? තණ්හාව. දැන් ඒතර නාමයට ප්‍රත්‍ය වෙනවා. අවිද්‍යාව නැමැති නාම ධර්මය සංස්කාර නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙනවා. සංස්කාර නැමැති නාම ධර්මය විඥානයේ ප්‍රතිසන්දි විඥානයේ නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙනවා. එතන ඉඳලා නාම රූප දෙක පටන් ගන්නවා. සංකාරපච්චය විඥානම් විඥානපච්චය නාම රූපං නාම රූපච්චය සලආයතනං. දැන් ගිහිල්ලා කොහෙද නවත්තන්නේ? ජරා ඒවට කැමති. චක්කු විඥාණයට කැමති නම් ඒ ටිකටත් කැමති වෙන්නේ. ඇයි? විඥාණය ගිහිල්ලා නවත්තන්නේ කොහෙද? විඥාණයට කැමති වෙලා චන්දරාගය තියෙන තාක්කල් ගිහිල්ලා ජරා මරණ වලට දානවා. පැහැදිලිද හේතුඵල අනුව සිද්ධ වෙන්නේ මොකද්ද කියලා? ජරා මරණ වලට. එහෙනම් අර ඇහැයි රූපයයි නිසා හටගන්න චක්කු විඥාණයට බලන කෙනෙකුත් නැහැ, පෙනෙන කෙනෙකුත් නැහැ, දකින කෙනෙකුත් නැහැ. හේතුන්ගෙන් හටගන්න ධර්මතාවයකට ඇලුම් කරන්න ගිහිල්ලා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ටිකක් උරුම කරගෙන තියෙනවා. එහෙනම් ඒ විඥාණයට තියෙන චන්දරාගය අයින් කරමු. කවද්ද? ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කවද්ද ওই විඥාණයට තියෙන චන්දරාගය අයින් කරන්නේ? මේ කවදා හරි කරන්න වෙනවා. එයි මේ හේතුන්ගෙන් හටගන්න එක. හේතු අයින් කළොත් ඵලය නිරුද්ධයි. චන්දරාගය අයින් කළොත් අවිද්‍යාව නැහැ. අවිද්‍යාව. ඒතර විද්‍යාවට ආව නම් එයා සංස්කාර හදන්නේ. සංස්කාර හදන්නේ නැත්නම් එයාට ප්‍රතිසන්දි විඥානයක් නැහැ. ප්‍රතිසන්දි ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අවිජ්ජා යත්තේව අශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධෝ. සංකාර නිරෝධා විඥාන නිරෝධෝ. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ. සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. භව නිරෝධා ජාති නිරෝධෝ. ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුච්ඡanti. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස. සියලු දුක්ඛඳේ නිරෝධෝ හෝති. අවසන්. එහෙනම් සමුදාය සත්‍ය තණ්හාව චන්දරාගයවත් තණ්හාවයි. දුක්ඛාරය සත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්. එහෙනම් අර සිත හදන්න කැමති නම් ජරා මරණ ටිකටත් කැමති වෙන්න. ඇයි? ඒ සිත හදන තාක්කල් ජරා මරණ උරුමයි. ජරා මරණ කියන එක දුක්ඛාරය සත්‍ය නෙමෙයිද? චන්දරාගය කියන්නේ සමුදාය සත්‍ය නෙමෙයිද? හොඳයි චන්දරාගය අයින් කළොත්? ඇයි අර මාරේ කැවිලා ඇහුවානේ මාරයා. බුදුරජාන් වහන්සේට ඇවිල්ලා ඇහුවා. කිව්වා. ඔය ඇස මගේ කිව්වා. ඔය ඒක උඹේ තමයි කිව්වා. ඔය කනත් මගේ කිව්වා. ඔය ඒකත් උඹේ තමයි කිව්වා. ඔය නාසයත් මගේ කිව්වා. ඔව් ඒකත් උඹේ තමයි කිව්වා. ඔය දිවත් මගේ කිව්වා. ඔව් ඒකත් උඹේ තමයි කිව්වා. ඔය ශරීරයත් මගේ කිව්වා. ඒකත් උඹේ තමයි කිව්වා. ඔය සිතත් මගේ කිව්වා.
ඒකත් උඹේ තමයි කිව්වා. හැබැයි මාරේ උඹ දැනගනි. මේ ලෝකේ යම් කිසි කෙනෙක් ඇසට චන්දරාගය නැත්තම්, කනට චන්දරාගයක් නැත්තම්, නාසයට චන්දරාගයක් නැත්තම්, දිවට චන්දරාගයක් නැත්තම්, ශරීරයට චන්දරාගයක් නැත්තම්, මනසට චන්දරාගයක් නැත්තම් ඒක කාටද අයිති කියලා ඇහුවා. මාරයා කිව්වා එහෙනම් මට අයිති නැහැ කිව්වා. තේරෙනවද? දැන් අපි මාරයට අයිතිද? නැද්ද? ඇයි? දැන් මේ භවයේත් මාරයට අයිතිද? එහෙනම් ඊගා භවයේත් මාරයට දෙනවද මේකේ අයිතිවාසිකම්? එහෙනම් මොකද්ද කරන්නේ? චන්දරාගය අයින් කරන්න අය වෙන කරන්න දෙන්නේ. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ඒ හයම හටගන්න හේතුන්ගේ. ඔව්ද නැද්ද? ඒතර හේතු අයින් කරොත් ඵල කාංකා විතරන විසුද්ධි. එතන තියෙනවා කම්මස්සගත සම්මාදිට්ඨිය තියෙනවා කර්මයට අනුරූපව කියන කාරණය. ඒතර විපස්සනා සම්මාදිට්ඨිය තියෙනවා හේතුඵල ධර්මතාවය කියන එක අවබෝධයි. විපස්සනා සම්මාදිට්ඨිය චතුස්සත්‍ය සම්මාදිට්ඨියක් තියෙනවා. එයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛාරි සත්‍යය. මුලට පරීක්ෂා කරපුවාම චන්දරාගය සමුදාය සත්‍යයි. චන්දරාගය අයින් කරනවා ඒ නිරෝධයවත් නිවනයි. ආපු මාර්ගය සීලයක පිළිහිටලා එකඟ සිතින් බණ ඇහුවා. ඒ සමාධියයි. අවබෝධයෙන් නැකිට්ටා ප්‍රඥාවයි. සීල සමාධි මොන මාර්ගයේද තියෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ලෞකික පැත්ත නෙමෙයි ඔය කිව්වේ. ලෝකෝත්තර පැත්ත සසරින් නිවනටයි කිව්වේ. ධර්ම දේශනාව අවසන් කරනවා. කාලේ. පැහැදිලිද කියපේ? දැන් හේතු අයින් කරන්නේ කවද්ද එතකොට? චන්දරාගය දැන් අයින් කරන්න පුළුවන්. හැබැයි හෙට අයින් කරනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. ගෙදර තියෙන වැඩ කටයුතු ටික ඉවර කරගෙන. එහෙමත් පුළුවන්. නැත්නම් ලබන සුමානෙත් පුළුවන් චන්දරාගය අයින් කර ගන්නවා නම් ඒත් ගැටලුවක් නෑ. හැබැයි අරයා එන්නේ නැත්තම්. ලබන සුමානෙ වෙනකන් ආවේ නැත්තම් ඒත් කමන්නේ ලබන සුමානෙ උනත් කමන්නේ. දැන් කටින හැම පින්කම් වෙනවා. ඔය කටින සිවුරත් පොඩ්ඩක් ඔළුවේ උඩ තියාගෙන යන්නත් ආසාවක් තියෙනවනේ. ඉතින් ඒකත් කරලා නම් කමන්නේ චන්දරාගය අයින් කරන්න ඕනේ. හැබැයි ඊට ඉස්සලා අරයා ආවොත් මොකද කරන්නේ? මාරයා. එයා එන්නේ නැත්තම් පොඩ්ඩක් කල් දාගන්න පුළුවන් නේද? එන වෙලාව දන්නේ එන දිනේ දන්නෙත් නැහැ, එන ආකාරය දන්නෙත් නැහැ, එන වෙලාව දන්නෙත් නැහැ, එන ස්ථානය දන්නෙත් නැහැ. එහෙනම් මොකද්ද කරගන්න ඕනේ මේක? ඉක්මනටම කරගන්න ඕනේද? සසරෙන් නිවනටයි බණ කිව්වේ. පැහැදිලිද කියපේ? චන්දරාගය තමයි සියල්ල සිද්ධ කරන්නේ. ඡන්දය කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලෙනවා. ඇලෙන තැන් ටික හොයාගන්න. එතනින් අයින් කරගන්න සිත. ඒ සියල්ල හේතුන්ගෙන් හටගන්න හේතු අයින් කරොත් ඵල ඒ තමයි කාංකා විතරන විසුද්ධි. හොඳයි. පින්කමේ දායකත්වය ගන්න පානදොර පදිංචි ඩී.එම්. වීරවර්ධන මහතා සයම මහත්මිය සහ දරුවන් විසින් මෙහි පැමිණ අපටත් ලක්වැසිලෝ වැසි සියලු දෙනාටත් දෙවියන්ටත් ධර්ම ශ්‍රවණය කුසලයේ සියලු දුකින් මිදී නිවන් අවබෝධයට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයන්න් වහන්සේ අතුරු මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ ප්‍රාර්ථනා කරන අතරම සියලු ඥාතීන් පතන බෝධිය කෙනෙක් මන්නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. පින් කැමති සියල්ලෝම පින් අනුමෝදන් වී සසල දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ප්‍රාර්ථනාව හොඳයි. හැබැයි අපි මේක අනුගමනය කරන්න ඕනේ. හොඳයි එහෙනම් රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් පළමුවෙන් මේ පරලෝසපත් ඥාතීන්ට අනුමෝදන් කරනවා. පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්මත් ඊට ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම් මේ ඥාතීනම් හෝතු කියන ගාථාවන් කියන්නේ. දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං පරන්ති. රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් මේ මහා සංඝරත්නය ඇතුළු ඔබ අප සෑම දිනාටම
මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සියලු දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු.